Verbum TV. පුංචි සිඟිත්තා නම් තැබෙන්නේ ඔස්කා අබේරත්නයන් මේ සිඟිති පුතණුවන්ගේ ආදර පියාණන් වින්සන් අබේරත්න මෑණියන් ලිසී මාග්‍රට් අබේරත්න 8 දෙනෙකුගෙන් යුත් පවුලක කුළුදුලා ලෙසයි මේ පුංචි පුතණුවන් මෙලව එළිය තබන්නේ. මේ පුංචි පුතා කෙමෙන් වැඩිලා පාසල් ගණනාවකින් සිත් සතර සරි කරගන්නට මේ පුතාට අවස්ථාව උදා වෙනවා. කෙමෙන් යෝන් වියට පා තබන ඔස්කා තරුණයා තමන්ගේ ජීවිත කැඳවීම සමිඳු මිදිවේනේ සේවයටම වන වග පසක් කරගත් නිසාවෙන් වර්ෂ 1947 ජනවාරි මාසයේ 14 වනදා කනිටු දෙව්සත් හලට පිවිසෙනවා. අභියෝග රැසක් මැද දෙව්සත් හල් ජීවිතය අධ්‍යාපනය පූර්ණ කරමින් වර්ෂ 1957 පෙබරවාරි මාසයේ 2 වෙනිදා ගරු සිරි ඔස්කා අබේරත්න පියතුමන් හැටියට සමේදු මිදි උයනේ සේවය සඳහා පූජක සංඝය සමග එතුමන් අත්වැල් බැඳ ගන්නවා. හරියටම එදා සමීදුන් පුදදුන් මංගල්‍ය දවස, කාණික මංගල්‍ය දවස. 60 දශකයේ මධ්‍ය භාගයේ මේ වන විට විශ්ව කතෝලික සභාව තුළ ආලෝකමත් පෙරලියක් සිදු වෙමින් පැවති කාල පරිච්ඡේදයක්. ඒ තමයි දෙවෙනි වතිකානු මන්ත්‍රණ සභාව. මේ ආලෝකමත් පෙරලිය වතිකානුවෙන් හමා ඒ ශුද්ධාත්ම සුළඟට මේ ශ්‍රී ලක් දරණී තලය තුල දොර කවුළු වා පියන්පත් විවර කරන්නට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ශුද්ධ වූ හස්තේම ආයුධයක් හැටියට තෝරා ගනු ලබන්නේ පූජක සිරි ඔස්කා අබේරත්න පියතුමන්වයි. මේ මහා භාරදූර කැඳවීම අභිමුව එවක කාදිනල් තන්පත් අතිඋතුම් තෝමස් බෙන්ජමින් කුරේ කාදිනල් හිමිපාණන් වහන්සේවත් අප මේ මොහොතේදී ඉතාමත්ම ගෞරවනීයව සිහිපත් කර සිටිනවා. උන්වහන්සේගෙන් ලැබුණු එඬේරික මඟ පෙන්වීම අප පියතුමන්ගේ මේ සියලු අභියෝග ජය ගනිමින් සමිඳු මිදිවේනේ සේවයට පා තබන්නට ධෛර්යයක් වූ වග සුපැහැදිලි. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1971 හිතු දන පුබුදුව නමින් ගිහි ව්‍යාපාරයක් සමාරම්භය සනිටුහන් කරනවා. ඒ වචනයෙන් අපට ඉඟි කරනවා වගේ හිතු දන හිතුණු ජනතාව පුබුදු කරවන පිබිදවීමකට ලක් කළ ගිහි ව්‍යාපාරයක්. එහෙනම් ඒ යුගයේ ජනතාව නින්දක සිටියාදු අධ්‍යාත්මිකව මුළු ගැන්වී හිටපු ජනතාව සාම්ප්‍රදායික රාමුව තුල සිරවී සිටි හිතුණු ජනතාව පුබුදවන්නට ජව සම්පන්න ප්‍රබෝධයකට රැගෙන යන්නට අප පියතුමන් මුල් පියවර තබනවා. එවක සාමාන්‍ය කිතුණුවාට අකපයයි සම්මතව තිබුණු සුදු බයිබලය සාමාන්‍ය කිතුණුවාගේ සුරතට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් පරිද්දෙන්. එවක පූජක පැවිදි සංඝයට පමණක් හිමිව තිබූ දේව ධර්මය ඥානකාන්ති සම්මේලන සාමාන්‍ය කතෝලික ජනතාවටත් විවර වන්නේ එහි ප්‍රතිඵලයක් පරිද්දෙන්. මිනිසාම එහි ජනතාව
අප ගරු සිරි ඔස්කා අබේරත්න පියතුමන් වටා රොද බැඳ ගන්නවා. හරියටම තාත්තා කෙනෙක් වටා එක් රොක්වන දූපුතුන් හැටියට. එනිසාම එතැන් පටන් මේ ස්වාමි මේ පූජකතුමා ස්වාමි තාත්තා යන ලෙන්ගතු ආමන්ත්‍රණයෙන් හඳුන්වන්නට ජනතාව උත්සුක වුණා. ස්වාමි තාත්තා වටා මේ ජනතාව රොද බැඳගත්තේ හුදෙක් එතුමන් තුළ වූ වාග් චතුරතාව චතුර කතිකත්වය ඉක්මවා ගිය උන්වහන්සේගේ ශුද්ධාත්ම හුස්මෙන් උන්වහන්සේ කළ ආරාධනය හදවතටම දැනුණු හදවත විනිවිදව ගිය ජනතාවගේ ජීවිත මහත් වූ පෙරලියකට පත්වෙන්නට පටන් ගන්නවා. සරල අල්පේච්ඡ ජීවිතය එතුමන් තුළින් එතුමන්ගේ ජීවිතයෙන් දකින්නට මිනිස්සු පටන් ගන්නවා. දේව ධර්මය දේවස්ථානයට පමණක් නොව සාමාන්‍ය ජනතාව අතර ජනගත කරන්නට එතුමන් සමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කෙතේ කමතේ ගොවිබිමේ වැඩබිමේ මහා මුහුදේ තේයායේ කෙත්යායේ තමන්ගේ වෘත්තිය කරන ජනතාව මේ දේව ධර්මය තමන්ගේ ජීවිතයෙන් අනුසාර කරන්නට පටන් ගන්නවා. එනිසාම අද අප ඉදිරිපිට මේ නිහඬව සැතපී සිටින්නේ ශුද්ධාත්මයන් වහන්සේ සමග යාව ජීව බැඳෙන අයුරු සිය ජීවිතයෙන්ම අපට පසක් කර දුන් ගුරුවරයාණෝ. සමාජ ආර්ථික දේශපාලන ධාරාවන් සමග හිතුණු ලීලාවෙන් බලන්නට හිතුණු ලීලාවෙන් ඒවා සමග ගනුදෙනු කරන්නට අපට කියලා දුන් යුග පුරුෂයාණෝ. එවන් පෙර ගමන්කරුවෙක් සමග උන්වහන්සේ උදෙසා පිදෙන දිව්‍ය යාගයටයි අපි මේ ප්‍රවේශය ලබා ගන්නට සැරසෙන්නේ. අපි සියලු දෙනාම නැගිට සිටිමු. ආරම්භයේ සුද්ධාත්මයන්න් වහන්සේගෙන් මේ මොහොතේ මේ දිව්‍ය යාගය සුද්ධාත්මයන්න් වහන්සේ සමග අපි ආරම්භ කරමු. ගීතික අංක 381. Alu
අප අටවහා හරිමග ඔස්සේ අපගෙන යනු හැනේ සැවතුවාලයකින් අප වැළකුව මැනේ දැනගනිමු පියාණන් අපි ඔබගුලින් දෙවි පුතුන්ද එලෙසින්ම දැනගන්නවෝ වේදේන නාමයෙන් ඉක්වෙන සුදතුනේ සැමවිට ඇලවුමේ වරමපට දෙනු මැනේ පියාණන්ට උදාන වූ උතුන්හා ඔබ වහන්සේටද සුදාත්මයාගෙනි දැනුත් සදා කල්හිම මහිමය අත්වේවා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. පියාදර සහෝදර සහෝදරියනි, පූජකවරය මනුෂ්‍යත්වයට දෙවියන් වහන්සේගෙන් ලැබෙන විශේෂ දීමනාවක්. එනම් දේව ප්‍රේමයට සාක්ෂි දරන්නට, දේව ප්‍රේමය මනුෂ්‍ය ඉතිහාසය තුළ මාංශගත කරන්නට, දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට නිමක් නැති ලෙස ආදරය කරන බවට තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඔප්පු කර පෙන්වන්නට ලැබෙන විශේෂ ආරාධනයක්, කැඳවීමක්. එබැවින් අපි දෙවිපියාණන් වහන්සේට පූජකතුමන්ලාගේ සේවාව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එවැනි පූජා ප්‍රසාදීන් වහන්සේ නමක් අපි අද උන්වහන්සේට සමුදෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කතෝලික සභාවට නවෝදයක් ලබාදීම සඳහා කැපවී කටයුතු කළ අප සහෝදර ඔස්කා අබේරත්න පියතුමාට අපි සමුදෙනවා. උන්වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා ගායනා කරනවා. තමන්ගේ ජීවිතය මුළුල්ලේම දෙවියන් වහන්සේට දැඩි වූ ප්‍රේමයකින් ජීවත් වෙමින් තම සහෝදර සහෝදරියන්ට ඒ ප්‍රේමය විදහා පාන්නට උන්වහන්සේ කටයුතු කළා. එබැවින් දෙවියන් වහන්සේට ස්තුති කරමින් අපි මේ ස්තුතියේ දිව්‍ය යාගය පවත්වමු. ස්වාමින් වහන්සේගේ ආදරයේ මේ මහා යාගය, කුරුසියේ මරණය සහ උත්ථානය සිදු කරමින් අපි මේ අල්තාරය මත අලුත් කරනවා. මේ පියතුමා එතුමාගේ ජීවිතය කාලයේදී මේ යාගය ක්‍රිස්තුස් වහන්සේ සමග එකතු වී දිනපතා අලුත් කළා. එබැවින් අපි මේ යාගයට සහභාගී වෙමු, දෙවියන් වහන්සේට ස්තුති කරමින්. ඒ සඳහා සුදුස්සන් වීමට
අපි අපේ පව් සිහි කර කමාව අයද සිටිමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහෙයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා සුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පාපයන්ට කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ දාසයා වන ඔස්කා නැමැති පූජා ප්‍රසාදිතුමාට මෙලවේදී පූජ්‍ය කාර්යයන් බාරදුන් ඔබ වහන්සේම දැන් ඔහු ස්වර්ගීය මහිමේ අසුන්ගෙන සදා ආනන්දයට පත්වීමට කැඳවන සේක්වායි අයදිමු. මේ කීදේ ඔබ හා සුද්ධාත්මයණන් සමග එකම දෙවියන්ව සදාටම රජකම් කරන්නාවුද අප ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. පළමුවන දේව ප්‍රකාශනය කොරින්තිවරුන්ගේ පළවන ලිපිය 15 වන පරිච්ඡේදය 13 වන වගන්තියේ සිට 28 වන වගන්තිය දක්වා. පළමුවන දේව ප්‍රකාශනය මලවුන්ගෙන් උත්තාන වීමක් නැත්නම් ක්‍රිස්තුන් වහන්සේත් උත්තාන කරනු නොලැබූ සේක. ක්‍රිස්තුන් වහන්සේ උත්තාන කරනු නොලැබූ සේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථකය. ඔබගේ ඇදහිීමත් නිරර්ථකය. මලවුන් උත්තාන කරනු ලැබීමක් නැත්නම් දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ උත්තාන කළේ නැත. එසේනම් දෙවියන් වහන්සේ ඔවුන් වහන්සේ උත්තාන කළේසේක්යයි අපි සාක්ෂි දුන් බැවින් අපි බොරු සාක්ෂිකාරයෝ වම්හ. මන්ද මලවුන් උත්තාන කරනු ලැබීමක් නැත්නම් ක්‍රිස්තුන් වහන්සේත් උත්තාන කරනු නොලැබූසේක. ක්‍රිස්තුන් වහන්සේ උත්තාන කරනු නොලැබූසේක් නම් ඔබගේ ඇදහිීම නිරර්ථකය. ඔබ තවමත් පාපයේ ඇලී සිටින්නාහුය. එපමණක් නොව ක්‍රිස්තුන් වහන්සේ අදහගෙන මිය ගිය අයද සදහටම විනාශ වී ඇත. ක්‍රිස්තුන් වහන්සේ තුල අපේ බලාපොරොත්තුව මේ ජීවිතයට පමණක් සීමා වූවක් නම් අපි සියල්ලන්ටම වඩා කාලකන්ණියෝ වෙමු. එහෙත් සැබවින්ම ක්‍රිස්තුන් වහන්සේ මලවුන්ගෙන් උත්තාන වී සිටිනසේක්මය. මේ මලවුන් උත්තාන කරනු ලබන බවට සහතිකය වේ. මන්ද එක මිනිසෙකු කරන කොටගෙන මරණය පැමිණියාක් මෙන්ම එක මිනිසෙකු කරන කොටගෙන මලවුන්ගෙන් උත්තානයද පැමිණියේය. ආදම් තුල සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුල සියල්ලෝම ජීවනයට පමනු ලබන්නෝය. එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුවය. හැම දෙනාටම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේය. ඉන්පසුව ඔවුන් වහන්සේගේ ආගමනයේදී ඔවුන් වහන්සේගේ සන්තකායය. පසුව අවසානයේ පැමිණි. එවිට ඔවුන් වහන්සේ සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද අභිබවා ඔවුන් වහන්සේගේ රාජ්‍ය දෙවියන්න් වහන්සේට බාර දෙනසේක. මන්ද දෙවියන් වහන්සේ සියලු සතුරන්
ඔවුන් වහන්සේගේ පාදයට දමනතුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතුයමය. නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ. කුමක් නිසාද? සුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට සියල්ල යටත් කළසේක. සියල්ල යටත් කරුන් ලැබී යයි කීමෙන් සියල්ල යන්නට දෙවියන් වහන්සේ අඩංගු නැති බව පැහැදිලිය. එසේ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේට සියල්ල යටත් කරන්නේ දෙවියන් වහන්සේ බැවිනි. සියල්ල ක්‍රිස්තුන් වහන්සේට යටත් කරන ලැබූ විට පුත්‍රයාණන් වහන්සේද සියල්ල තමන්ට යටත් කළ දෙවියන් වහන්සේට යටත් කරනු ලැබූසේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රමයෙන් වැජබෙන පිණිසය. දේව ප්‍රකාශනයේ සේය. පිළිතුරු ගීය ගීතාවලිය 23 වෙනි ගීතිකාව. පළමු වන වගන්තියේ සිට 6 වෙනි වගන්තිය දක්වා. සුවිශේෂ ප්‍රකාශනය ශුද්ධවර ජොහන්තුමාගේ සුභාරංචිය 12 වන පරිච්ඡේදය 24 වන වගන්තියේ සිට 26 වන වගන්තිය දක්වා. සාදුකාරය සඳහා අපි සියලු දෙනාම නැගිට සිටිමු. ගලවන පිණිස ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු. හාලෙලූයා.
නිදානන් වහන්සේ ඔබ සමග වනසේක. ඔබ සමගද වනසේක. සුද්ධවර ජුආම්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය මෙසේය. ස්වාමී වහන්සේට මහිමය වේවා. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. තිරිඟු බීජය පොළවේ වැටි නොමලවුත් එය තනි බීජයක් පමණක් වේ. ඒතය මලොත් සරු ලෙස පලදරයි. තම ජීවිතයට ඇලුම් කරන්න එය නැති කරගනේ. මෙලොවට තම ජීවිතයට ද්වේෂ කරන්න ඒ සදහතන ජීවිතය සඳහා රැක ගනේ. යමෙක් මට සේවය කරන්නේද ඔවුම අනුගාමී විය යුතුයි. මම යම් තැනක සිටින්ද මාගේ සේවකයාද එහිම සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේද මාගේ පියාණෝ ඔහුට ගෞරව කරන සේක. එළවීමදායක සුභාරංචිය සේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. රදගුරු හිමිපාණනී පූජා ප්‍රසාදිවරුණී පැවිදි සොහොයුරු සොහොයුරියනී වැඩම කර සිටින මහා සංඝයා වහන්ස ප්‍රියාදර සහෝදර සහෝදරියනී මනුෂ්‍ය ජීවිතය අභිරහසක්. මේ ලෝකයේ ජනගහනය බිලියන 9ක් ජීවත් වෙනවා. නමුත් කොහේවත් එකම කෙනෙක් දෙපාරක් අපිට මුණ ගැහෙන්නේ නැහැ. හැම කෙනෙක්ම වෙනස්. හැම කෙනෙකුටම තියෙන්නේ කටහඬක් තියෙනවා. ඇවිදින විලාසයක් තියෙනවා. ඇඟිලි සලකුණු තියෙනවා. එකක්වත් එක හා සමාන නැහැ. අපි හැම කෙනෙක්ම විශේෂිත අනන්‍යතාවයකින් යුත් පුද්ගලයෙක්. මේක තමයි දේව මැවිල්ලේ අභිරහස. ඉතින් දෙවියන් වහන්සේ මිනිසා මවලා තියෙන්නේ උන්වහන්සේගේම ස්වරූපය අනුව කියලා සුද්ධ බයිබලයේ සඳහන් කරනවා. තම ස්වරූපය අනුව මිනිසා මැවූසේක දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔහු මැවූසේක. ඒ වගේම සුද්ධ බයිබලයේ සඳහන් කරනවා ඔහුගේ නාස්පුඩු තුලට ජීවන හුස්ම හෙළූසේක කියලා. මේ තමයි දෙවියන් වහන්සේ මනුස්සයෙකුට ලබා දෙන උතුම්ම තිලිනය දේව ජීවිතය. දෙවියන් වහන්සේම මනුස්සයෙකුව මවනවා. ගීතාවලිය අංක 8 සඳහන් කරන්නේ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක්ද. එහෙත් ඔබ මිනිසා මවා ඇත්තේ දෙවිඳුන්ට පමණක් දෙවන වන ලෙසින්ය. තෙද යස කිරුලක් ඔහු හිස පලදන ලද්දේය. ඔබ ඔහු මුළු සක්වලට අධිපති කළසේක. මනුෂ්‍යයා
එලෙසම ගීතාවලියේ අංක 139 මෙලෙස සඳහන් කරනවා. සමිඳුනි ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත්සේක. මගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්නාසේක. දුරතියාම මාගේ සිතුවිලි ඔබ තේරුම් ගන්නසේක. මා ගමනක් ගියත් නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්නාසේක. මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි එහි අගමුල ඔබ දන්නාසේක. ඔබ මාගේ ඇතුලාන්තය මැවූසේක. මාගේ මව්කුසයෙහි මා තැනූසේක. මාගේ ඇටකටු සෑදෙන විට මව්කුසෙහි මා වැඩෙන විට රහසිගතව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටිසේක. මා බිහිවන්නට පෙර ඔබ මා දුටුසේක. බලන්න සහෝදර සහෝදරියනි සුද්ධ බයිබලයේ මනුෂ්‍යයාගේ තියෙන උත්තරීතරත්වය පිළිබඳව ලියලා තියෙන දේවල්. දෙවියන් වහන්සේගේ විශේෂ ආදරේ සලකුණ තමයි මනුෂ්‍යත්වය. එය ඒ මනුෂ්‍ය උත්තරීතරත්වය රටක නීතියකින් හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ප්‍රඥප්තියක් නිසා හෝ ලැබෙන දෙයක් නෙවෙයි. මනුෂ්‍යෙක් නම් ඔහු උත්තරීතර ඔහු හෝ ඇය උත්තරීතර දේව මැවිල්ලක්. ඒ වගේම දෙවියන් වහන්සේ මේ හැම මනුෂ්‍යයෙකුටම යම් ආකාරයක ජීවිත මාර්ගයක් සකස් කරලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ අන්න ඒකයි කිව්වේ ඔබගේ හිසකෙස් පවා ගණන් කර තිබේ කියලා. ඒ කියන්නේ හැම මනුෂ්‍යයෙකුටම දෙවියන් වහන්සේ කැඳවීමක් දීලා තියෙනවා. ඒ කැඳවීම හුඟක් වෙලාවට අපිට වැටහෙන්නේ නැහැ. තේරුම් යන්නේ නැහැ. ජීවිත කාලයක් ගියාට පස්සේ තමයි ටිකෙන් ටික අපිට තේරෙන්නේ දෙවියන් වහන්සේ මාව මැව්වේ මොනවටද? මට මේ ජීවිතය දුන්නේ ඇයි කියන එක. මිනිස්සෙකුගේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ දෙවියන් වහන්සේ තුල තමන්ට උන්වහන්සේ සූදානම් කළ පැවැත්ම සොයාගෙන යන එකයි. පූජක ජීවිතය තුල එය ඊටත් වඩා විශේෂිත ආකාරයකින් ස්වාමින් වහන්සේගෙන් ලැබෙන තිලිනයක් හැටියට මට හඳුන්වන්නට පුළුවන්. පූජක ජීවිතය ස්වාමින් වහන්සේ පූජක එඬේරීක වගකීම සඳහා කෙනෙකු තෝරා ගන්නේ මව් කුසයෙහි පිළිසිඳ ගැනීමටත් පෙරපටන් බව සුද්ධ ලියවිල්ල ප්‍රකාශ කරනවා. ජෙරමියස් දිවස්ප්‍රසාදිතුමාගේ කැඳවීම පිළිබඳව සඳහන් කරන්නේ මා නුඹ මව් කුසේ පිළිසිඳ ගැනීමටත් පෙරපටන් හඳුනා ගතිමි. නුඹේ උපතට පෙර මම නුඹ කැප කළෙමි කියන එකයි. පූජකතුමෙකුගේ ජීවිතය දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වයටත් එහා යන සුවිශේෂිත වටිනාකම් වලින් පුරවනවා. මේ කැඳවීම ඇත්ත වශයෙන්ම අභිරහසක්. සුද්ධෝත්තම දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ තමන් වහන්සේගේ 50 වන පූජක සංවත්සරය සඳහා ලියන ලද තිලිනය හා අභිරහස යන කෙටි ජීවිත අත්දැකීම් විග්‍රහය ආරම්භ කරන්නේ මෙන්න මේ වචන වලින්. මගේ පූජක පැඳවීමේ කතාව ඒ ගැන සියල්ලටම වැඩියෙන් දන්නේ දෙවියන් වහන්සේ පමණක් කිය. උන්වහන්සේගේ පූජක කැඳවීමේ සියල්ලටම වැඩියෙන් ඒ කතාව දන්නේ දෙවියන් වහන්සේ. එහි ගැඹුරුම තලය තුළ පූජකවරය සඳහා වන කැඳවීම මහා අභිරහසකයි කිව හැක. එය අදාළ පුද්ගලයා සීමා රහිතව අභිබවා යන තිලිනයකි. අදාළ පුද්ගලයාට වඩා විශාල තිලිනයක් ඒ පූජකවරය කියලා කියන්නේ. මේ తත්වය සෑම පූජකතුමෙක්ම ජීවිත කාලය මුළුල්ලේම අත්දකි. මෙවැනි අති උසස් තිලිනයන් ඉදිරියේ අපට මේ සඳහා ඇති අපේම නුසුදුසුකම කාලයත් සමග වැඩියෙන් අපි අත්දකිමු. අපි නුසුදුස්සෝ බව දිනෙන් දිනම පූජකතුමෙකුට දැනෙනවා. මොකද
දෙවියන් වහන්සේ ඔහුට ලබාදී තිබෙන්නේ අන්නේ වගේ අභිරහස්‍යමය කැඳවීමක්. ප්‍රාතිහාර්යමය ජීවිතයක් තමන්ට මනුෂ්‍යයෙක් වශයෙන් කරන්නට පුළුවන් ප්‍රමාණයටත් වඩා එහාට යන ජීවිතයක් ගත කරන කැඳවීමක්. ඔබ මා තෝරාගත්තා නොව මම ඔබ තෝරාගෙන පත් කෙලිමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ පලදරණ පිණිසත් ඔබේ පල පවතින පිණිසත්ය කියලා ජොාම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ සඳහන් කරන්නේ අන්නේ නිසයි. සෑම මනුෂ්‍යයෙක් තුළම මේ ආකාරයේ කැඳවීමක් එනම් සිය මැවුම් කරුවානන්ගෙන් ලැබෙන උත්තරීතර කැඳවීමක් හා වටිනාකමක් පිළිබඳව සුද්ධෝ ලියවිල්ල ඉඟිකර සිටී. සෑම මනුෂ්‍යයෙකුම මවන්නේ දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ නිසා මේ මිනිසා කෙරෙහි ඇති විශේෂ කැඳවීම ඒ ගෞරවාන්විත දේව කැමැත්තට හිස නමා දේව කැමැත්තට ඉඩදීම තුලයි. පූජා ප්‍රසාදින් වහන්සේ කෙනෙකුට එය ඊටත් වඩා ගැඹුරින් අත්දකින්නට සලස්සන්නේ දෙවියන් වහන්සේමයි. ඒ කැමැත්තට අවනතවීම අපේ වගකීමයි. ඒ හඬට සවන් යොමු කර එයට කීකරුවීම තුළින් දෙවි සමිඳුන් අප වෙනුවෙන් සකස් කර ඇති ඒ උත්තරීතර වූ පරිපූර්ණත්වයට ළඟාවීමට අපට හැකි වෙනවා. මේ කැඳවීම ඉදිරියේ අපට ඇත්තේ එයට අනුගතවීම නොහොත් එකඟවීම පමණයි. ඉතුරු හරිය දෙවියන් වහන්සේ තමයි කරන්නේ මේ පූජකතුමාගේ ජීවිතය තුළ. අපිට තියෙන්නේ අනුගත වෙන්න විතරයි. මොකද සැලැස්ම තියෙන්නේ දෙවියන් වහන්සේගේ සිතේ. ඇයි මේ අහවල් එක්කෙනාව පූජකවරයට කැඳවන්නේ? ඒ ප්‍රශ්නයට පිළිතුර තියෙන්නේ දෙවියන් වහන්සේ අතේ. අපට තියෙන්නේ දෙවියන් වහන්සේට උන්වහන්සේගේ කැමැත්තට අනුගත වී ජීවත් වීමට උත්සාහ කිරීමයි. එතකොට ඉබේම අපේ ජීවිතය ඵලබරිත වෙනවා. අපි බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි සේවයක් අපිට ඉෂ්ට කරන්නට පුළුවන් වෙනවා. අපේ ජීවිත තුලින් මිනිස් වර්ගයාට ආදරය ප්‍රේමය ගලා යන්නට අපගේ ජීවිත වල ඒ සීමා බන්ධන බිඳගෙන ඉදිරියට යන්නට දෙවියන් වහන්සේ අපිට ආධාර කරනවා. මන්ද උන්වහන්සේ වරක් වදාලේ මිදිවැල මමය ඔබ අතුය. යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටින්ද ඒ තැනැත්තා බොහෝ පළදරයි. දිනෙන් දිනම අපි උන්වහන්සේට වඩාත් කිට්ටු වී උන්වහන්සේට අපගේ ජීවිතය තුළ වැඩි ඉඩක් අපි ලබා දිය යුතුයි. සුද්ධ උෂ්ණාවක ජොාම්මනිදුන් මෙන් උන්වහන්සේ වර්ධනය විය යුතුය, මා අඩු විය යුතුය. ඒක තමයි පියතුමෙකුගේ ජීවිතයේ තේමාව විය යුත්තේ. උන්වහන්සේ වැඩි වෙන්නට ඕනේ, මම අඩු වෙන්නට ඕනේ. මගේ මමත්වය අඩු වෙන්නට ඕනේ. උන්වහන්සේගේ ප්‍රශංසාව, උන්වහන්සේගේ ඵලබරිත බව මා තුල එන්ටම වැඩි වෙන්නට ඕනේ. ඉතින් අපි අද මේ සමුදෙන්නේ කොළඹ අගරදුගුරු පදවියටත් ශ්‍රී ලංකාවේ කතෝලික සභාවටත් සුවිශේෂී සේවාවක් ඉටු කළ අප සහෝදර ගරු සිරි ඔස්කා අබේරත්න පියතුමාටයි. මේ පියතුමා ඇත්ත වශයෙන්ම කළුතර ප්‍රදේශයේ දිවි ගෙවූ භක්තිවන්ත යුවලක් වූ ජී.ඩී. වින්සන්ට් අබේරත්න හා මේරි මාගරට් යන දම්පතින්ගේ පුත්‍රයා වුණා. 1932 මැයි මාස 5 වන දින උන්වහන්සේ උපත ලැබුවා. කොළඹ අගරදුගුරු පදවියේ පූජක සේවය සඳහා දෙව්සත්හලට ඇතුළු වී 1957 පෙබ්‍රුවාරි මාස 2 වෙනිදා උන්වහන්සේ පූජකවරය ලබා ගත්තා. එය ලැබුණේ අති උතුම් තෝමස් බෙන්ජමින් කාදිනල් කුරේ හිමිපාණන්ගේ දෑතින්. එතුමන්ගේ සොහොයුරෙකු ක්‍රිස් අබේරත්න පියතුමාද පූජක සේවයට බැඳී
උන්වහන්සේද මේ නොබෝදා දීර්ඝ වූද කීර්තිමත් වූද සේවකින් පසුව ස්වර්ගස්ථ වුණා. ඔස්කපියතුමා ඉන් පසුව පිටිපන පළඟතුරේ හල්පේ යන මිසම්වල සහායක පියතුමන් ලෙස සේවය නිමකර 1966 සිට ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ හා ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයේ ජාතික ඇදියුරු පියතුමන් ලෙසද කොළඹ අගරදගුරු පදවියේ තරුණු කටයුතු භාර උපාධ්‍ය පියතුමන් ලෙසද වගකීම් භාරගත්තා. 1971 දී රෝමේ ෆොකුලාරි මූව්මන්ට් නම් වූ ව්‍යාපාරය පිළිබඳව අධ්‍යයනයකට ගිය උන්වහන්සේ එහිදී එකල ලොව පුරා පැතිරෙමින් තිබූ සුදතුම් යැදුම් සංඝ දැන හඳුනාගෙන ඒ පිළිබඳව පරිණත අත්දැකීම් ලබා ශ්‍රී ලංකාවට පැමිණ අතිඋතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේද ආශිර්වාද මැද ප්‍රථමයෙන් කටුනායක ගොළුව පොකුණ මධ්‍යස්ථානයේදීද ඉන් අනතුරුව මේ රාගම ප්‍රශංසාරාමේදීද හිතුදන පුබුදුව යන නමින් ශ්‍රී ලංකා සංස්කෘතියට හා ගති පැවතුම් වලට අනුගත ආධ්‍යාත්මික නවෝදේ වැඩපිළිවෙල දියත් කරන්නට කටයුතු කළා. උන්වහන්සේගේ ජීවිතය තුළ මා දුටු සමහර කරුණු මේ අවස්ථාවේ මා ඔබත් සමග බෙදා ගන්නට කැමැතියි. පළමුවෙන්ම උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ජනතාව වෙත තිබුණේ පුදුමාකාර ආදරයක්. ඒ නිසා තමයි උන්වහන්සේ දේව ජනතාව විශ්වාසය තුළ ශක්තිමත් කරන්නට තමන් වහන්සේගේ මුළු උත්සාහයම දැරුවේ. මේ කිතුදන පුබුදුව නැමැති ව්‍යාපාරය තුළින් උන්වහන්සේ දේව ජනතාවට ඒ තමන් අදහන ඇදහිල්ල ජීවත් වන ආකාරය පිළිබඳ ගැඹුරු කැපවීමක් නැවත කැපවීමක් ඇතිකර ගන්නට මාර්ගය පහදලා දුන්නා. ක්‍රිස්තියානි ජීවිතය කියලා කියන්නේ ප්‍රසාද ස්නාපනය ලැබීම පමණක් නොවේ. ප්‍රසාද ස්නාපනයේ තේරුම හරියට තේරුම් අරගෙන ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උත්ථානය එනම් දෙවියන් වහන්සේගේ අනට කීකරුවීම සඳහා එදා ජොර්දාන් ගඟේ ජලයට කිමිදිලා ඒ කැපවීම කරා වගේ තමන් ලද ඒ ප්‍රසාද ස්නාපනීය කැඳවීම එනම් පාපයට පිටුපාමින් දෙවියන් වහන්සේගේ ආදරයට විවෘතවීම නැගී සිටීම නැවත උත්ථානවීම යන අත්දැකීම තුළ ආධ්‍යාත්මිකත්වය ගැඹුරු කරගන්න මාවත මොකක්ද කියන එක උන්වහන්සේ එදා ඉඳන් කිතුදන පුබුදුව තුළින් දේව ජනතාවට පහදා දෙන්නට කැප වුණා. ඒ වගේම උන්වහන්සේ තුළ මා දුටුවේ ශුද්ධ වූ බයිබලය කෙරෙහි විශේෂ කැපවීමක්. ඒ නිසා මේ සැඟවී තිබුණු බොහෝ කාලයක් ගෙවල් දොරවල් වල කියවන්නේ නැතිව පුස්තකාල පොතක් වගේ තිබුණ ශුද්ධ බයිබලය සිංහලෙන් කියවන්නට දෙමළෙන් කියවන්නට දේව ජනතාව දිරිමත් කළා උන්වහන්සේ. ශුද්ධ බයිබලය යාඥාවට සහ ප්‍රශංසාවේ ගීත ගායනයට යොදවා ගන්නට උන්වහන්සේ කටයුතු කළා. 1978-80 කාලවකවානුවේදී මා කැපුම්ගොඩ මිසමේ නවක පියතුමෙකු ලෙස සේවය කළ සමයේදී 6 වන පාවුලු මධ්‍යස්ථානයේදී සුද්ධ බයිබලය පිළිබඳ පුබුදු සමාජිකවන් සඳහා සම්මේලන කීපයක් සංවිධානය කිරීමට එතුමා මට ආරාධනා කළ හැටි මතකයි. ඒ සම්මේලනවලට උන්වහන්සේ ඉතා ඕනෑකමින් සහභාගී වූ අයුරුත් මගේ මතකයට නැගෙනවා. උන්වහන්සේ එදා මගෙන් ප්‍රශ්න ඇහැව්වේ සුද්ධ බයිබලය පිළිබඳ ඒ නොදන්නා පැතිකඩ ඒ පුබුදු සමාජිකත්වයේ ඉදිරියේ දිගහරින්නට සලස් වන්නටයි. අන්න එදා උන්වහන්සේ සුද්ධ බයිබලය ගැන දැක් වූ ඒ උනන්දුව අද
කොළඹ සහ වෙනත් පදවිවල කතෝලික සභාව තුළ ශුද්ධ බයිබලය වඩාත් විවෘත්තව අත්දැකීම දේව පණිවිඩය අත්දැකීමේ ඒ වරප්‍රසාදය අද සභාවට විශේෂයෙන් අත්වෙලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ අපේ ඔස්කා අබේරත්න පියතුමා ක්‍රිස්තු ධර්මය හුදෙක් මානසික මනුෂ්‍යයාගේ මනස තුළ පමණක් විශ්වාසය ඇතිකර ගැනීමේ දර්ශනයක් නොවන බවට පහදා දෙමින් සමාජගත කරන්නට සමාජය තුළ විවිධ ප්‍රශ්නවලදී දැහැමියාවෙන් යුතුව ඒ ප්‍රශ්නවලට මූණ දෙන්නට අවශ්‍ය දර්ශනය උන්වහන්සේ පහදා දුන්නා අපේ ජනතාවට. ඒ නිසා අපේ රටේ සංස්කෘතිය සභ්‍යත්වය අපේ රටේ ගති පැවතුම් හඳුනාගෙන ඒ ගති පැවතුම් තුළ දේව ධර්මය මාංශගත කරන්නට දේව ධර්මය තුළින් එල්ලවන නොයෙකුත් ආරාධනා සහ අභියෝග ජීවිතය තුළ ක්‍රියාවට නංවන්නට ක්‍රිස්තු ධර්මය නිකං පොතක ධර්මයක් කරන්න නැතිව ජීවිතයට අනුගත වෙච්ච ධර්මයක් කරන්නට අප පියතුමා නිතර නිතර පුබුදුවේ සමාජිකයන් සමග කතෝලික සභාව තුළ පෙරලියක් ඇති කරන්නට කටයුතු කළා. මේක උන්වහන්සේගෙන් අප ලබාගත් තවත් විශේෂ ආශිර්වාදයක් ලෙස මා සලකනවා. එනිසා අපේ පියතුමා තවත් බොහෝ දේ මට කියන්න පුළුවන් උන්වහන්සේ ගැන. නමුත් කාලවේලාව මදිකම නිසා අපි ඒ ඔක්කොම ගැන කතා කරන්නේ නැහැ. නමුත් ගරු සිරි ඔස්කා අබේරත්න පියතුමා අගරාධගුරු පදවියේ පූජකතුමෙක් ලෙස සභාව සමග ගමන් කරමින් නොයෙකුත් මතිමතාන්තර නොයෙකුත් ප්‍රශ්න සහ වරදවා තේරුම් ගැනීම ඉදිරියේ නොසැලී සිටිමින් තමන්ගේ දේව ආදරයට සාක්ෂි දරන්නට කැපවුණු ආකාරයේ ජීවිතයක් විශේෂයෙන්ම අල්පේච්ඡතාවය තුළ ගොඩනැගුණු ජීවිතයක් ගත කරන්නට උන්වහන්සේ කැමති වුණා. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි තමන්ගේ ජීවිතය තුළ ගරු ඔස්කා බේරත්න පියතුමා ලබාගත් මේ නොයෙකුත් ජයග්‍රහණයන් කියනවට වඩා දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශවීම තුළින් අපිට පේන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේ සමග ඉතා කිට්ටුවෙන් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ජීවත් වුණ බවයි. පියතුමෙකු ඵලබරිත වන්නේ දෙවියන් වහන්සේ සමග අත්වැල් බැඳගත්තොත් පමණයි. එහෙම නැතිව තමන්ට තනියම ගමනක් යන්න බෑ. අනිත් එක පියතුමෙක් යම්කිසි ජයග්‍රහණයක් ලබා ගන්නවා නම් ඒ ජයග්‍රහණයක් නෙමෙයි, එය දේව බලය ඔහු තුල සක්‍රිය වීමක්. ඒ නිසා අපි කිසි කෙනෙක් පූජාපසාදිතුමන්ලා රදගුරුතුමන්ලා අපිට පාරට්ටු කරගන්නට කිසිම දෙයක් නැහැ. මොකද අපි මනුෂ්‍යයන් වශයෙන් පෞකාරයෝ. අපිත් දුර්වලයි. අපිටත් ආත්මාර්ථකාමීත්වය බලපානවා. එයත් සමග අපිත් පොර බදනවා. මේ පොර බැදීම සමග තමයි දෙවියන් වහන්සේ තුල ඵලබරිත වෙන්නට අපි උත්සාහ කරන්නේ. දෙවියන් වහන්සේ තමයි අපිව ඵලබරිත කරන්නේ. බලන්න මෝසෙස්තුමා එදා ඊශ්‍රායෙල් ජනතාව පාරාවෝගේ ග්‍රහණයෙන් මුදාගෙන රතු මුහුද අසරට පැමිණ ඒ වෙලාවේදී පාරාවෝ රජුරුවන්ගේ හමුදාව ඊශ්‍රායෙල් ජනගහණය නැති කර දමන්නට කටයුතු කරන්නට බලාගෙන ඇවිල්ලා ඔවුන් පිටුපසින් සිටින විට ඔවුන්ට ඉදිරියෙන් තිබුණේ රතු මුහුද ඊතර වෙන්න බෑ. ඔවුන්ට පිටුපසින් හිටියේ හමුදාව පාරාවෝගේ ඔවුන්ව මරා දමන්නට තීරණය කර. එවැනි වෙලාවකදී මෝසෙස්තුමා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් යුතුව දේව අනට කීකරු වී
දෑත දිගු කළා. එතකොට මුහුද දෙබෑ ජනතාව මුහුද මැදින් එගොඩ වුණා. ඒ ජයග්‍රහණය අපිට පෙන්වා සිටින්නේ මෝසස්තුමා නෙමෙයි ඒ ප්‍රාතිහාර්ය ඉටු කළේ. කොච්චර දක්ෂතා තිබුණත් යුද්ධ හමුදාවක සේවය කරන්නට පාරාවෝගේම මාලිගාවේ පුරුදු වෙලා හිටියත් එයාගේ දක්ෂතාවක් නිසා නෙවෙයි ඒ දේ සිද්ධ වුණේ. ඒ දේ සිද්ධ වුණේ දෙවියන් වහන්සේ තුලයි. දෙවියන් වහන්සේගේ අපිරිමිත බලය කෙරෙහි ඇදහිල්ලෙන් විශ්වාසයෙන් කටයුතු කළ නිසායි. අපේ ඔස්කා බේරත්න පියතුමත් අන්නේ වගේ උන්වහන්සේගේ ජීවිතය තුළ යම් පලබරිත භාවයක් අපි දකිනවා නම් එලෙස ඇත්තෙන්ම අපි දකිනවා ඒ පලබරිත භාවය එන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි මාදරණීය සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේගෙන් මයි. අපි රදගුරුතුමන්ලා හැටියට අපිට නොයෙකුත් ප්‍රශ්න මැද්දේ අපේ මේ සේවා කටයුතු කරගෙන යද්දී අපේ ජීවිතයෙන් යම් පලබරිත භාවයක් තියෙනවා නම් ඒකත් එන්නේ දෙවියන් වහන්සේගෙන් පමණයි. අපි ඇවිල්ලා මැටි ගොඩක් තව අවුරුදු කීපයකින් මමත් පස්කන්දක් වෙනවා. මගේ මහන් තත්ත්වකමින් වැඩක් නෑ. ඒව ඔක්කොම වැටිලා නැති වෙලා යනවා. ඒ නිසා අපි මතක තියාගත යුතුයි. දෙවියන් වහන්සේ තුල අපට කරන්නට බැරි කිසිම දෙයක් නැහැ. හැම දෙයක්ම කරන්න පුළුවන්. ගාබ්‍රියෙල් දේවදූතයා මරිය වහන්සේට කිව්වේ යන්නේ ඒකයි. දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැත්තේය කියලා. ඒ නිසා ඔස්කා බේරත්න පියතුමාගේ ජීවිතය දිහා බලලා ඒ පලබරිත භාවය දිහා බලලා දෙවියන් වහන්සේට ස්තුති කරමු. මේ අපේ සහෝදර පියතුමාගේ මනුෂ්‍යත්වයේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒවා ජයගෙන මේ ජීවිතය තුළින් දෙවියන් වහන්සේගේ ඒ බලශක්තිය අපට මේ පියතුමා පෙන්වා සිටියා. ඒ වගේ අපි හැමෝටම විශේෂයෙන්ම ගිහි ජනතාවට මේ පියතුමා ගිහි ජනතාව සභාවේ ඉතා වැදගත් කොටසක් ලෙස හඳුන්වමින් ඔවුන්ට නායකත්වය දෙමින් කටයුතු කළ පියතුමෙක් ලෙස මා හඳුනනවා. ඉතින් ඒ ගිහි ජනතාවක් ප්‍රසාද ස්නාපනය තුළ ඔබගේ ජීවිතයේදී ඔබට පුළුවන් මුළු මිනිස් වර්ගයාටම ප්‍රාතිහාර්යයක් බවට පත්වෙන්න. ඔබ හැම කෙනෙකුටම පුළුවන් ප්‍රාතිහාර්යමය ජීවිතයක් ගත කරන්න. කාලා බීලා විනෝද වෙලා එදාට විතරක් සන්තෝෂ වෙලා මෙරිලා යනවට වඩා හොඳ නැද්ද? සමාජයටත් දෙවියන් වහන්සේටත් ගෞරවය කීර්තිය ගෙන දෙන ආකාරයේ ජීවිතයක් ගත කරන එක. අන්න එතන තමයි ක්‍රිස්තියානි විශ්වාසය තියෙන්නේ. අන්න එතනයි ක්‍රිස්තියානි විශ්වාසයේ විශේෂත්වය තියෙන්නේ. එනම් අපේ ජීවිතය අපිට වඩා අපේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත ඒකාලෝක කරන්නට ජීවිතය නැති කරගනිමින් අපි කටයුතු කළ යුතුයි. සුද්ධෝ සුවිශේෂයේ සඳහන් කරපු විදියට අද කියවන්නට යෙදුන තිරිඟු බීජය පොළොවට වැටි නොමලොත් එය පල දරන්නේ නැහැ. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මට ඉඩ දෙමින් ජීවිතය නැති කර ගැනීම, ජයග්‍රහණය ස්වාමින් වහන්සේට ලබා දීම සඳහා. ඒ නිසා අද අපි අපේ මේ සිරි ඔස්කා බේරත්න පියතුමාට උන්වහන්සේ වෙනුවෙන් අපි යාඥා කරනවා. උන්වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම අපේ පියතුමන්ලා සියලු දෙනා වෙනුවෙන් අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. උන්වහන්සේට කරන්නට බැරි කිසි දෙයක් නැහැ. සියල්ල සිදුවන්නේ දේව කැමැත්තට අනුවයි. අපි දේව කැමැත්තට ඉඩදී අපේ ජීවිතය පලබරිත කරන්නට උන්වහන්සේට ඉඩ සලස්වා දෙමු. මේ වදන් වලින් මා මේ වචන ස්වල්පය අවසාන කරනවා. ඔබ මා තෝරාගත්තේ නැත. මා ඔබ තෝරාගෙන පත් කෙලෙමි.
එසේ කළේ ඔබ ගොස් බොහෝ පලදරණ පිණිසත් ඔබේ පල පවතින පිණිසත්ය. ගරු ඔස්කා බේරත්න පියතුමිනි ඔබ වහන්සේට දෙවියන් වහන්සේ තුළ සදාකාලීක සුවය අත්වේවා. ආමෙන්. දෙවියන් වහන්සේ තුළ විශ්වාසයෙන් යුතුව අපි දැන් මේ විශේෂ යැදුම් වලට සහභාගී වෙමු. සදාතනික වූ දේව්‍යානනී දේව ආදරය අත්දැකෙමින් සදාකාලික ප්‍රීතිය හා සාමය භුක්ති විඳීමේ මහා අරමුණ පිළිබඳව අපට කියා දෙමින්ද එම අරමුණ වෙත යා යුතු වූ මඟ අපට පෙන්වා දෙමින්ද ජීවත් වුණා වූ ඔබ වහන්සේගේ සේවකයන්න් වූ අප ආදර ස්වාමි තාත්තා වෙනුවෙන් අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. එලෙසම අබ්බා පියාණනි ඔබ වහන්සේව වතර වතදී දැකීමේ දැඩි ආශාවෙන් හා පිපාසයෙන් ජීවත් වුණා වූ අප ආදර ස්වාමි තාත්තා වෙත ස්වර්ගීය සදාතනික ජීවනයේ තිලිනය දානය කරන පිණිස අපි ඔබ වහන්සේට යාඥා කරමු. ස්වාමීනී අප කරන යාඥා සවදාල මෙනව. பரிசுத்த திரு அவைக்காக மன்றாடுவோம். நல்லாயனாம் ஆண்டவரே, திரு அவையின் மந்தையை வழிநடத்திட நீர் அபிஷேகம் செய்த திரு தந்தை பிரான்சிஸ் ஆண்டகைக்காகவும் அனைத்து ஆயர்கள், குருக்கள், துறவிகள் அனைவரையும் பரிசுத்த ஆவியானவரின் ஞானமிகு அறிவாற்றலால் வழிநடத்திட வேண்டுமென்று ஆண்டவரே உம்மை மன்றாடுகின்றோம். ஆண்டவரே எங்கள் மன்றாட்டை கேட்டருளும். අබ්බා පියාණනි, ස්වාමි තාත්තගේ ජීවිතය මුල් කරගෙන අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේ තුලින් ඉතුදන පුබුදුව හරහා සිරිලක් දේශයට දායාද කළ ජීවිත දැක්ම දර්ශනය රැකගනිමින් දේව රාජ්‍ය ගොඩනැගීම සඳහා ඉබිදුණු ගමනක යෙදෙන්නට සමස්ත පුබුදු ජනතාවට අවශ්‍ය ශුද්ධාත්ම මඟ පෙන්වීම හා වරප්‍රසාදය ලැබෙන පිණිස අපි ඔබ වහන්සේට යාඥා කරමු. ස්වාමීනී අප කරන යාඥා සවදාල මෙනව. මහෝත්තම දෙවිපියාණනි, අප ආදර ස්වාමි තාත්තාව මෙලොවට බිහි කර දේව සේවය උදෙසා කැප කළ එතුමන්ගේ ආදරණීය මෑණියන් සහ පියාණන් වෙනුවෙන් අපි ඔබ වහන්සේට ස්තුති කරමු. මීට ප්‍රථම සමිඳු තුරලට ගිය ස්වාමි තාත්තාගේ මෑණියන් සහ පියාණන්ද සහෝදර පූජා ප්‍රසාදිතුමන් සහ කන්‍යා සොයුරිය වෙනුවෙන්ද අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. මේ මොහොත එම පවුලේ සියල්ලන්ට වේදනාත්මක වූවද ස්වාමි තාත්තාගේ ජීවිතය දෙස බලා ඔබ වහන්සේට ස්තුති කරමින් ඔවුන්ටත් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීමට අවශ්‍ය ශුද්ධාත්ම බලය ලැබෙන ලෙස අපි යාඥා කරමු. ස්වාමීනී අප කරන යාඥා සවදාල මෙනව. දැන් නිහඬව අපි එක එක්කෙනා අපේ ඇදුම් පුද කරමු. විශේෂයෙන් අපේ පියතුමා වෙනුවෙන් යාඥා කරමු. දෙවි ස්වාමිනී, දිව්‍ය සත්ප්‍රසාදීය යාගය තුලින් තමන්ගේ ජීවිතය
සහෝදර ජනතාව වෙනුවෙන් යාගයක් ලෙස පුදන්නට ඔබ වහන්සේ අප පියතුමා කැඳ වූ සේක. එබැවින් තමන්ට හැකි අයුරින් ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට වේසුණු එතුමාට ඔබ වහන්සේගේ දා කරුණාව තුළ සදාකාලීක සුවය දානය කළ මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන සඳහාව අපට තමන් වහන්සේගේ දුෂ්පාවනක් ප්‍රතිපද සඳහාව ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේගේ යාගය පිළිගන්නාසේක්වා. සියලු බලති දෙවි ස්වාමිනිය වහන්සේගේ දාසයා වන ඔස්කා නැමැති පූජාපසාදිතුමා මෙලවේ සිටියදීම ඔබ වහන්සේට විශ්වාසීව පුද කළ මේ යාගය මගින් ඔබගේ මුව මණ්ඩල දැක ගැනීමේ වාසනාව ඔහුට ලැබේවායි ඔබ වහන්සේගෙන් අවනතව අයදීමු. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය වූද යුතුද යාවකි. ස්වාමිනී පරිසුද්ධ පියාණෙනි සිල්බාදි සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් හැම කල්හිද සැමතැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔවුන් වහන්සේ කරුණ කොටගෙන භාග්‍යවන්ත උත්ථානයේ බලාපොරොත්තුව අප මැත්තේ දීප්තිමත් ලෙස බැබළුණේය. එහෙයින් මරණය නිසක බව දැන කලකිරෙන අය සදා ජීවනය ලැබීමේ බලාපොරොත්තුවෙන් සනසනු ලබන්නෝය.
ස්වාමිනිය වහන්සේගේ විශ්වාසකයින්ගේ ජීවිත වෙනස් වනු මිස කෙලවරට නොපැමිණෙන්නේය. ඔවුන්ගේ මෙලෝ වාස භවනයේ දරාපත් වූ විට ඔවුන්ට ස්වර්ගයේ සදාතන වාසස්ථානයක් පිළියෙල කරනු ලබන්නේය. එහෙයින් සුරදූත අග්‍රදූතාදී සුරසේනා සමූහයේ නිරන්තර සාදුනාදයට අපගේ ගීතරාවේ දෙක් කරමින් වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. එසේය ස්වාමිනී, ඔබ වහන්සේ සැබවින්ම සවිසුද්ධය, සියලු සවිසුද්ධතාවයේ උල්පත වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිසුද්ධවත් කරන මෙන්න ඇදීමු. අපේ සේ අදනුවේ මේ පඬුරු අපෝදේශා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර කෝපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලාන් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරුණු ලබන්නේය. මා සීකිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපියද ගැලවීමදායක කුසලාන්ද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. ස්වාමිනී මුරුළුවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පුදු පියාණන්ද මල්කම් රංජිත් නැමැති අපගේ රජගුරුතුමන්ද එතුමන්ගේ සහායක රජගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. මෙලවින් ඔබ වහන්සේ වෙත කැඳවාගත් ඔස්කා නැමති ඔබ වහන්සේගේ දාසයා සිහි කළ මැනව
ප්‍රසාද ස්නාපනයේදී පාපෙට නැසමින් ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණයට සහභාගී වූ ඔවුන් වහන්සේ සමග සදා ජීවිතය සඳහා නැවත නැගිටින්නට සලසනු මැනව. උත්තානයේ බලාපොරොත්තුව ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකය වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද එතුමියගේ දම්පතින් වූ ශුද්ධ වූ ජුසේතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද ශුද්ධ වූ ජුසේවාස් මුනිතුමන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙ වූ සිල් ශුද්ධවන්තයින්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනී ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. දායකන පනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි යාඥා කරන්නට ඉදිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහිදී ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අය දෙමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන නිරතුරුම පවෙන් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමේද සදහටම වහන්සේගේය. සාමය ඔබ සමග තවා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ලොවේ පව්හරණ දේවාජපාලිකයන්නි අපට කරුණා කළ මෙනව. ලොවේ පව්හරණ දේවාජපාලිකයන්නි අපට කරුණා කළ මෙනව. ලොවේ පව්හරණ දේවාජපාලිකයන්නි අපට සාමය දුන මෙනව.
මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පව්වරණ තැනැන් වහන්සේ අජ බාලකයන්න්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මෙනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ගීතිකා අංක 129.
වන ඔස්කා බේරත්න නැමැති අප දෙවි ස්වාමිනී ගැලවීමදායක ප්‍රසානිධානය ලබාගත් අපි ඔබ වහන්සේගේ කරුණාව ඇදමින් මෙසේ ආඥා කරමු. ඔබගේ දාසයා වන ඔස්කා බේරත්න නැමැති පූජා ප්‍රසාදිතුමා මෙලවේදී ඔබ වහන්සේගේ ප්‍රසාද නිධාන බෙදා දුන් සේවකයෙකු සේම ස්වර්ගයේදී එම නිධානයන්ගේ සම්පතින් පූර්ණ වීමට ඔහුට සලසා දුන මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ සැම ආශිර්වාද කරන සේක්වා. ආමේන්. යන්න සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.